තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම සදහවත්නි සසරින් පුරුදු කළ පින්සිත සද්ධර්මයෙන් නිවාසනහලෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ වෛශාඛ මංගල්‍ය සිහිපත් කරන ඒ පින්බර වෙසක් මාසය ආරම්භ කරන අද පටන් බෞද්ධ රූප වාහිනී නාලිකාව ඔබේ සිත සුවපත් කරන සද්ධර්ම දේශනා මාලාව මේ ආරම්භ කරන වෙසක් මාසයේ එළඹෙන වෙසක් පුර 15වක පොහෝ දවස අරමුණු කරගෙන විශේෂයෙන්ම මෙවර වෙසක් දිනේ තේමාව ශාක්‍ය සිංහාභිවන්දනා ලෙසින් නම් කරමින් ඔබ වෙත ගෙන එන්නටයි මේ ආරම්භය ලබා ගන්නේ. අපි මේ දේශනා මාලාව ප්‍රතිපත්ති පූජා ධර්ම දේශනා මාලාව ලෙසින් පුරා මාසයක් ඔබේ සිතට sannivedanaya කරන්න අද පටන් සෝදානම් වෙනවා. ඒ අනුව අද මේ දේශනාව පැවැත්වීමට අප සිදු කළ ආරාධනාවෙන් දම් සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය පින්වත් අපගේ ස්වාමින් වහන්සේ මාළඹේ අශෝකාරාමාධිපති කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද කැලණියේ ශාසන වංශ ස්වාමින් වහන්සේ අපි හැම දිනම සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. පළමු දේශනාව වෙනුවෙන් අද ස්වකීය දායකත්වයේ දරමින් දහම් රසය මුළු ලෝකයටම sannivedanaya කරන්න අද එහි බරපැන දරමින් කටයුතු කරන්නට යෙදෙනවා. අංක 537 ලියෝපාර සිංහාරමුල්ල කැලණිය පදිංචි WS සද්ධාතිස්ස මහත්මයා, රේණුකා ඕපාත මහත්මිය, WS හේමමාලී මහත්මිය ප්‍රධාන ඒ පින්වතුන්. අපි ආරාධනා කරමු කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ තුන් ලොවක ගණදුර නිවාසනහලු තථාගතයන්න් වහන්සේ අභිමුව පිළියෙල කළ ඒ පුෂ්ප පූජාවන් සිදු කර පින්වත් අපගේ දේශකයන්න් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වා ආරාධනා කරන්න මේ දායක පින්වතුන්ට. සාදු සාදු සාදු. කයින් දුරස් වෙමින් සිතින් ලංව වෛරසයක් අපව පරද්දන්නට සූදානම් වන මොහොතක ඒ වෛරසය පෙරදීම වෙනුවෙන් අපි හැමදෙනාම ලෝකයක එකට එක් වී කටයුතු කරන මොහොතක අපි දැන් වසර දෙකක් මේ විදිහට අපට මේ කාලය ගත කරන්න සිද්ධ වුණා. 2019 වසරෙත් පැවති තත්වයක් එක්ක වෙසක් පින්කම නොපැවැත්ුණත් දුරස් වෙලා අපි කටයුතු කළත් ඒ වගේම 2020 වසරේ මේ වෛරස් තත්වයක් එක්ක අපිට වෙසක් පින්කම ගත කරන්නට උනේ ඒ ආකාරයෙන්මයි. පවතින මේ තත්වයක් එක්ක අපි අදත් අපේ යුතුයකම අනාගතයේ වෙනුවෙන් ඉටු නොකළොත් අපිට එළබෙන වෙසක් මේ තෙමගුල සමරන්න සිද්ධ වෙන්නේ ඒ විදිහටයි. කොහොම වුණත් අපි මේ හැම දෙයකටම සූදානමින් බෞද්ධ මාධ්‍යාලය අපේ ගෞරවනීය සභාපති ස්වාමින් වහන්සේගේ ඒ අරමුණ ඇතිව ආශිර්වාදය ඇතිව මෙවර පින්කම අපි සංවිධානය කළේ ප්‍රතිපත්ති පූජාවක් විදිහට. කයින් දුරස් වෙලා සිතින් ලං වෙලා සද්ධර්මයටම හිත යොමු කරමින් මේ කාලය ගත කරන්න. ඒ අනුව ප්‍රතිපත්ති පූජා ධර්ම දේශනාවන් සිදුවන මේ පරිශ්‍රයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අරමුණු කරගෙනයි මේ මාසයේම අපි දේශනාවන් ඔබ වෙනුවෙන් ගෙන එන්නේ. ඒ අනුව අද පළමු දේශනාව කායානුපස්සනාහි
ආනාපාන සතිය පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ දහම් කරුණු අප වෙනුවෙන් දේශනා කරනවා. අපි ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු. අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයෙහි පිහිටුවා මේ උතුම් වූ දේශනාව පවත්වන්න සාදු නාදයක් පවත්වලා අපි තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉද බික්කවේ බික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති
දීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති ධර්මස්රෝණාබිලාසී කාරුණික වාසනාවන්ත පින්වත්නි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම අතිශයින්ම ආශ්චර්යමත් සිදුවීම. බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිද්ධ වුණු මේ වෙසක් පුර 15ක පොහොය එළඹෙන වෙසක් මාසේ පළමුවනිදා ඔබ සියලුම දෙනා සූදානම් වෙන්නේ උතුම් ධර්මයකට ඇහුම්කන් දෙන්න. ලෝතුරා ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ පහළවීම ආශ්චර්ය බවට පත්වෙද්දී උන්වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයත් ඒ තරමටම මිනිසුන්ගේ ජීවිතවලට මහ පුදුම ආලෝකයක් ලබා දෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මිනිසු විඳින දුක දැකලා ඒ දුකින් එතර වීම පිණිස මිනිසුන්ට ධර්මය දේශනා කළා බොහොම වටිනා විදිහට. පින්වතුනි, මේ සංසාරය කියලා කියන්නේ මහා කාන්තාරයක් නම් ඒ කාන්තාරයේදී අපිට හම්බ වෙන ෂේම භූමිය තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය. බුදු සසුන ලැබිලා ඉන්න අපි ඒ ෂේම භූමියෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තම් ඒ තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම අවාසනාව. එනිසා මේ වෙසක් මාසය පුරාවටම බෞද්ධයා නාලිකා ඔස්සේ මේ සජීවී ධර්මදේශනා මාලාව සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යටතේ විස්තර වෙනවා. අද ඒ ධර්මදේශනා මාලාවේ පළමුවැනි ධර්මදේශනාව. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්වත්නි, අංගුත්තර නිකායේ පහාරාද සූත්‍රයේදී පහාරාද අසුරේන්ද්‍රයාට කියනවා, පහාරාද මේ සාගරයේ තියෙනවා වටිනා දේවල්. මුතු තියෙනවා, මැණික් තියෙනවා, වෛරෝඩි තියෙනවා, සංක තියෙනවා, සමහර වෙලාවට නොයෙක් වටිනා හක්ගෙඩි තියෙනවා, පබලු තියෙනවා. සාගරයේ මේ වටිනා දේවල් බොහෝමයක් තියෙනවා පහාරාද. ඒ වගේම තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයේ තියෙනවා මහා වටිනා දේවල්. මොනවද වටිනා දේවල්? මෙන්න මේ අද කතා කරන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. හරියට මහ මුහුදක අර කියපු ආකාරයේ මුතු, පබලු, සංක, හක්ගෙඩි මේවා තියෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය තුල තියෙනවා සතර සතිපට්ඨාන. ඊළඟට එතනින් එහාට සතර සම්‍යක්ප්‍රධාන වීරිය. ඊළඟට තියෙනවා සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කරුණු 37 සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා පින්වත්නි හඳුන්වනවා. අද මේ උතුම් ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් අපිට ලැබෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර සතර සතිපට්ඨාන ඇසුරෙන් පළවෙනි සතිපට්ඨානය කායානුපස්සනාව. මේ කායානුපස්සනාව ඇසුරෙන් සිදු කෙරෙන ධර්ම දේශනාව සඳහා මම මූලික කරගත්තේ මාතෘකා කරගත්තේ දීඝනිකායේ මහා වග්ගයේ මහා සතිපට්ඨාන සූත්‍රය. මේ අත කවුරුත් අහලා තියෙන සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා අතර පින්වත්නි මහා ඉහළ වටිනාකමක් තියෙන කරුණුකාරණා රාශියක් ගොනු කරපු නිවන පිණිසම එල්ල වුණු සූත්‍රයක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. ඒක දීර්ඝ සූත්‍රයක්. මේ සූත්‍රය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ කුරු රටේ කම්මාස ධම්ම කියන ග්‍රාමයේ වාසය කරන කාලේ. මේ ග්‍රාමයේ වාසය කරන කාලේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා කියනවා, දේශනා කරනවා, ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ ලෝකේ මහණෙනි
සත්වයන්ට පිරිසිදු වෙන්න තියෙන්නේ එකම එක මාර්ගයයි. මාර්ග දෙකක් නැහැ. එකයි තියෙන්නේ. ඒක දේශනා කරන්නේ ලෞතුරා බුදුවරයෙක්ම පමණයි. ශෝක පරිද්දවානං සමතික්කමාය. මේ ලෝකේ මිනිස්සුන්ට දුක් දුම්නස් සඳාවැළපීම් වලින් එතර වෙන්න ඕනේ නම් ඒ දුක් දුම්නස් වලින් එහාට යන්න ඕනේ නම් එකම මාර්ගයයි තියෙන්නේ. ඒ මාර්ගය දේශනා කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය. මේ දුක් දුම්නස් කියන ඒවා නැති කරලම දාන්න මාර්ගය පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ සඳහා තියෙන්නේ එකම මාර්ගයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය. ඥානය වඩවාගෙන මේ නිවන් මාර්ගය සාක්ෂාත් කරන්න එකම එක මගයි තියෙන ඒකායනෝ අයං මග්ගෝ භික්ඛවේ. මොකක්ද මේ මාර්ගය? සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානය තුලින් තමයි නිවන සාක්ෂාත් කළ හැක්කේ. වෙන කිසිම මාර්ගයකින් නෙමෙයි. ජීවිතයේ පින්වත්නි සතර සතිපට්ඨානය පිළිබඳව ඔබ ඊ타ත්ම හොඳින් අවධානය යොමු කරනවා නම් සතර සතිපට්ඨානය වඩනවා නම් ඒක ජීවිතේ බහුලව එකතු කරගන්නවා නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සෙට ඕනකම තියනවා නම් පුළුවන් අවුරුදු 7කින් උතුම් මාර්ගඵලයකටපත් වෙන්න. මහරහත් ඵලයටපත් වෙන්න පුළුවන්. කෙලස් ටිකක් හරි ඉතුරු වුණොත් අනාගාමී කියන තැනට යන්න පුළුවන්. වසර 7ක් මෙන්න මේ සතර සතිපට්ඨානයේ ප්‍රගුණ කළොත්. උවමනාව තියනවා නම් මහණෙනි වසර 7ක් යන්නෙත් නෑ වසර 6කින් පුළුවන්. තවත් උවමනාව තියනවා නම් වසර 5කින් පුළුවන් 4කින් පුළුවන් වසර 3කින් පුළුවන් වසර 2කින් පුළුවන් ඕනෙම නම් එක අවුරුද්දකින් වුණත් මේ සංසාර ගමන දුක කෙලවර කරලා නිවන් සාක්ෂාත් කරන්න පුළුවන්. වෙන කිසිම දෙයකින් නෙමේ සතර සතිපට්ඨානයෙන්මයි. නැවතත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අවුරුද්දක් ඕනෙත් නැහැ. මාස 7කින් ඕනේ නම් පුළුවන් මේ සතර සතිපට්ඨානය වඩලා අවබෝධ කරගෙන ජීවිතේ දුක නැති කරන්න. මාස 7ක් ඉන්න ඕනෙත් නැහැ. මාස 6න් පුළුවන් 5න් පුළුවන් 4න් පුළුවන් 3න් පුළුවන් 2න් පුළුවන් මාසෙකින් පුළුවන් මේ සතර සතිපට්ඨානයේ දැඩි වීරයෙන් යුක්තව වඩනවා නම් සංසාරේ සැපක් සතුටක් ලබා ගන්න ස්ථිර වශයෙන්. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් නැවත වාරයක් පෙන්නලා දෙනවා මහණෙනි මාසයක් ඉන්න ඕනෙත් නැහැ. ඕනේ නම් දවස් 14කින් සති 2කින් පුළුවන්. එතනනුත් එහාට ගිහිල්ලා දැඩි වීරයක් තියෙන පුද්ගලයෙක්ට සංසාර ගමන නිමා කරන්න පුළුවන් සතියකින් මේ සතර සතිපට්ඨානය හරියට වැඩුවොත්. මොනවද සතර සතිපට්ඨානයට අයිති වෙන්නේ? කායානුපස්සනාව. කයෙහි කය අනුව නිවරදිව බැලීම දැකීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනානුපස්සනාව. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ධම්මානුපස්සනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තානුපස්සනාව. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතිපට්ඨානයන් 4 තමයි සතර සතිපට්ඨානය කියලා අපි විස්තර කරන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ සතර සතිපට්ඨාන දේශනාවන් අතර පළවෙනිම සිහිය පිහිටුවීමේ ක්‍රමය. එහෙම නැත්නම් පළවෙනි සතිපට්ඨානය තමයි කායානුපස්සනාව. කය පිළිබඳ සිහිනුවන ඇති කරගෙන ජීවත් වීම. මේ කායානුපස්සනාව වැඩි හැකි ආකාර කිහිපයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් අපිට පෙන්නලා දෙනවා. මොනවද ක්‍රමය? පළවෙනි ක්‍රමය උන්වහන්සේ දේශනා කරනවා කායානුපස්සනාව වඩන්ට පුළුවන් පින්වත්නි ආනාපාන සතිය ඇසුරින්. ආන අපාන කියලා කිව්වේ හුස්ම ඉහළට ගැනීම සහ පහළට ගැනීම. මේ හුස්ම රැල්ල ඇතුළට ශරීරයට එක් කර ගැනීමේදී සහ ශරීරයෙන් පිට කර ගැනීමේදී අපිට සිහිය පිහිටවන්න පුළුවන්. ඔන්න පළවෙනිම ක්‍රමය. කායානුපස්සනාවේ
පළවෙනි ක්‍රමය තමයි මෙන්න මේ කියපු ආනාපාන සති භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතනින් එහාට ගිහිල්ලා ඔබට පුළුවන් ඉරියාපත භාවනාවක් වශයෙන් මේ කය පිළිබඳව සිහිනුවණින් දකින්න. අපි ඉන්න ඉරියව් පිළිබඳව සිහිය පිහිටවනවා. ඉඳගෙන ඉන්න වෙලාවට ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්. නිදාගෙන ඉන්න වෙලාවට නිදාගෙන ඉන්නවා කියන එක. ඇවිදින වෙලාවට ඇවිදිනවා කියලා සිහිනුවණින් දකින එක. ගමන් කරන වෙලාවට ගමන් කරනවා කියලා දකින එක. මේ සිහිනුවණින් යුක්තව තමන්ගේ ජීවිතයේ කරන කියන ඉරියව් පිළිබඳව සිහිය පිහිටවනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සති සම්පජඤ්ඤය. මේ ලෝකේ ජීවත් වෙද්දී නුවණින් යුක්තව තවදුරටත් සිහිය අලුත් කරගන්නවා. පියවර කීපයකින් බුදුහාමුදුරුවෝ හරි ලස්සනට දේශනා කළා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඔබ ඉදිරියට ඇවිදිද්දි පිටිපැස්සට ඇවිදිද්දි සිහියෙන් යුක්තව ඇවිදින්න කිව්වා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ගෙල දෙපසට හරවද්දි මේ බෙල්ල හරවලා බලද්දි සිහිය පිහිටුවාගෙන බලන්ට කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. කද්දි බොද්දි හපලා කද්දි රස විඳිද්දි සිහිය පිහිටුවාගෙන කරන්න කියලා. අද ගොඩ දෙනෙට සිහිය නැහැනේ. මොනවා කනවාද කියලා දන්නේ නැහැ. සමහර වෙලාවට රූපවාහිනිය දිහා බලාගෙන කන්නේ. කාලා මොනවා හරි හිර වුණාට පස්සේ තමයි දන්නේ මේ කාපු පිඟානේ මාළුත් තිබිලා කියලා. හිර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා කුමන දෙයක් කළත් සිහිය පිහිටවන්න. සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ඔබ සිවුරු පාත්‍රා පරිහරණය කරද්දී භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට ගිහියෝ වශයෙන් ඔබත් ඇඳුම් ආයිත්තම් පාවිච්චි කරද්දී සිහිය පිහිටවන්න කිව්වා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිලි කැසිකිලි කෘත්‍ය කරද්දී පවා සිහිය පිහිටවන්න කිව්වා. නැවතත් බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් දේශනා කළා ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජහගරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති. ඔබ ඉඳගෙන ඉඳිද්දි හිටගෙන ඉඳිද්දි ඇවිදිද්දි නිදාගනිද්දි නිදි මරද්දි කතා කරද්දි නිශ්ශබ්දව ඉඳිද්දි පවා සිහිය පිහිටවන්න කිව්වා. ඔන්න ඔය සිහිය පිහිටුවීම තමයි සති සම්පජඤ්ඤ භාවනාව කියලා ඉගැන්වුවේ. නැවතත් කායානුපස්සනා විදිහක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ තමයි පටික්කුල සංඥා මනසිකාරය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි මේ ශරීරයේ කෙස් වලින් පහතට යටිපතුලෙන් ඉහළට සමෙන් වට වෙලා තියෙන ශරීරය තුල තියෙන කුණපයන් ටික නුවණින් දකින්න කිව්වා. දෙතිස් කුණපයන් කියලා කියන්නේ. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටිං අට්ටිමිජ්ජං වක්කං හදයන් යකන ඔය විදිහට කියනවානේ කොටස් 32ක්. මේ කොටස් 32 නුවණින් දැකිය හැකි මනසක් ඇති කරගන්න කයේ නিত্য ස්වરૂපයක් නැත. මේ කය අසුචි වලින් ගැවසුණු ශරීරයක් කියලා නුවණින් දැකලා කයේ නියම ස්වરૂපය අවබෝධ කරගන්න කිව්වා. ඊළඟට කායානුපස්සනාව වැඩිීමේ තවත් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ තමයි ධාතු මනසිකාර භාවනාව. මේ කය හැදිලා තියෙන්නේ පඨවි ධාතුවෙන්, ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන් මේ සතර මහා භූත රූපවල එකතුවෙන් තමයි ශරීරේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා නුවණින් දකින්න එකත් කායානුපස්සනාවේ තව ක්‍රමයක්. තවත් ක්‍රමයක් කායානුපස්සනාවට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ඒ තමයි නව සීවතික භාවනාව. මරුණට පස්සේ අපේ ශරීර ඉදිමෙනවා, කුණු වෙනවා, නිල් වෙනවා, පණුව ගහනවා. ඊළඟට මේ ශරීරයේ බල්ලෝ කපුටු ආදිය නොඑක් තැන් වලින් සපා කාලා මස් ඇදලා දානවා. ඊළඟට ශරීරයේ ඇටකටු නහරවැල් වලින් බැඳිලා තියෙනවා. නහරවැලුත් වේලිලා ගියාට පස්සේ ඇටකටු ඈත් වෙනවා, පොළොවට පස් වෙලා යනවා. මේ ක්‍රමක්‍රමයෙන් නුවණින් දැකලා කය පිළිබඳව සිහිය පිහිටවන එක තමයි නවසීවතකය කියලා උන්වහන්සේ දේශනා කළේ. ඔන්න ඔය කියන කායානුපස්සනා භාවනා ක්‍රම අතරින්
මේ ධර්ම දේශනාව සඳහා අද අපි මාතෘකා කරගන්නේ පළවෙනිම මාතෘකාව. ඒ තමයි ආනාපානසති භාවනාව. මම මුලිනුත් සඳහන් කළා පින්වත්නි ආන අපාන. ආන කියලා කිව්වේ ආස්වාසය, හුස්ම ඉහළට ගැනීම. අපාන කියලා කිව්වේ හුස්ම පිට කිරීම, ප්‍රාශ්වාසය. මේ වෙනකන් කවුරුත් හිතන්න නැතුව ඇති සමහර වෙලාවට ධර්මය ගැන නොදැනුවත්කමක් තියෙනවා නම් හුස්ම ගැන සිහි කරලත් නිවන් දකින්න පුළුවන් කියලා. අපි ජීවිතේ මව් කුසට ආපු දවසේ ඉඳලා පින්වත්නි මරණයටපත් වෙන දවස වෙනකන් හුස්ම ගන්නවනේ. දවසට බැලුවොත් අපි ගණන් හදලා මොනතරම් හුස්ම කන්දරාවක් ඉහළට ගන්නවද? මොනතරම් හුස්ම කන්දරාවක් පහළට ගන්නවද? මේ පෘථිවි ගෝලයේ තියෙන වායු ගෝලයක්. වායු ගෝලය තුල නොඑක් වායු වර්ග තියෙනවා. වායු වර්ග අතරින් එක වායුවක් තමයි ඔක්සිජන්. අපිට ඔක්සිජන් වායුවනේ හුස්ම ගැනීම සඳහා වැදගත් වෙන්නේ. හැබැයි මේ වායුව තියෙන්නේ 5න් 1යි. අනිත් වායු වර්ග 5න් 4ක් තියෙනවා. 21යි ඔක්සිජන් තියෙන්නේ. සමහර වෙලාවට ඒ ටිකත් නැති වුනහම තමයි මේ වෙනකොට අපේ සහෝදර ජනතාව ඉන්දියාවේ මරණයටපත් වෙන්නේ. ඔක්සිජන් නැහැ හුස්ම ගන්න. එනිසා මේ ඔක්සිජන් ටික තියෙන මිනිස්සු නොඑක් වෙලාවට සිහිය නැතුව හුස්ම ගන්න වෙලාවට බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා ඉඳලා හිටලා හරි ජීවිතේ හුස්ම පිළිබඳව සිහිය පිහිටවන්න ඕනේ. ඒ ඉඳලා හිටලා හරි හුස්ම පිළිබඳව සිහිය පිහිටුවා ගත්තොත් ඔබට පුළුවන් දවසින් දවස ඒ ප්‍රමාණය වැඩි දියුණු කරලා ආනාපාන සති භාවනාව තුළින් සෝතාපට්ටි ඵලය, සකෘදාගාමි ඵලය ආදී මාර්ගඵලවලටත් ඔබේ සිත වඩවා ගන්න. කොහොමද මේ ආනාපාන සති භාවනාව සතිපට්ඨානයක් වශයෙන් වැදගත් වෙන්නේ? ඔයත් අහලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ පුංචි කාලේ සිදුහත් බෝසත් කුමාරයා වශයෙන් ඉපදිලා ඉඳිද්දී අර දඹරුක් සෙවණේ වප්මගුල් උත්සවයේ දවසේ භාවනාවක් කළා. මොකක්ද ඒ භාවනාව? ආනාපාන සති භාවනාව. උන්වහන්සේ පුංචි කාලේ ඉඳන් ප්‍රගුණ කරපු භාවනාවක්. හුදකලා වෙච්ච වෙලාවට මේ භාවනාවට ලං වුණා. ලං වෙච්ච බුදුරජාණන් වහන්සේ ඔබට මේ ආනාපානසති භාවනාව ප්‍රගුණ කරන ආකාරය කියලා දෙනවා බොහොම ලස්සනට. කොහොමද උන්වහන්සේ භාවනාව කරන්නට කිව්වේ? ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. මහණෙනි මේ භාවනාව කරන්න නම් අරඤ්ඤකට යන්න ඕනේ. රුක්මුල් සෙනසුනකට, ශූන්‍යාගාරයකට, හිස් බිමකට යන්න ඕනේ. භාවනාවට සුදුසු නිසල භූමියක් ඔබ තෝරා ගන්න ඕනේ. යමුතුවෙන් කැලේකට යන්න ඕනේ නැහැ. ඔබ ජීවත් වෙන කාමරේ නිස්කලංක පරිසරයක් තියෙනවා නම් භාවනාවට අවශ්‍ය හිත හදාගන්න පුළුවන් නම් ඒ කාමරේම ප්‍රමාණවත් ඔබේ භාවනාව සඳහා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ නිසල බිමකට, හිස් බිමකට ගිය ඔබ මොකද කරන්න ඕනේ? එහෙම ගිහිල්ලා ඉඳ ගන්න ඕනේ නිවැරදි ආකාරයෙන්. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සිහිය උපදවාගෙන පළඟක් බැඳගෙන. දැන් පිරිමි උදවියට නම් අපි භාවනා කරද්දී කියනවා එරමිනියා ගොතා ගන්න ඕනේ. එරමිනියා ගොතාගෙන පළඟක් බැඳගෙන පිරිමි උදවිය ඉඳ ගන්නවා. කාන්තාවෝ ඉඳගන්නේ අර බද්ධ පරියංකයෙන් නේද? එතකොට ඒගොල්ලෝ කකුල් දෙක පිටුපැසට දාලා ඒගොල්ලන්ගේ පහසුව පිණිස ඉඳ ගන්නවා. කොහොම ඉඳගත්තත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොන්ද කෙලින් ඍජුව තියෙන්නම ඕනේ. ඍජුව කොන්ද තියාගත්තේ නැත්තම් මොකද වෙන්නේ? සිහිය පිටුවා ගන්න ටිකක් අමාරුයි. ධ්‍යාන වඩවා ගැනීමේදී මේ ඍජු කයක අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ දිගින් දිගටම පෙන්නලා දෙනවා. එනිසා භාවනාවේදී පුරුෂයෝ බද්ධ පරයන්කේනොත් කාන්තාවෝ අර්ධ පරයන්කේනොත් ඍජු කයක් තියාගෙන වාඩි විය යුතුයි. එහෙම ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිය පිහිටුවා ගන්නලු. සිහිය පිහිටුවාගෙන හිතන්නලු
සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. මම දැන් හුස්ම ගන්නවා ඉහළට හුස්ම පහළට හෙලනවා. හුස්ම වැටෙන තැන පිළිබඳව සිහිය යොමු කරන්නලු. ඔබ හුස්ම ඉහළට ගද්දි හුස්ම රැල්ල ගිහිල්ලා වදින තැන පිළිබඳවත් හුස්ම පහළට හෙලද්දී හුස්ම රැල්ල පල්ලෙහාට ඇවිල්ලා ඔබේ තොලට ඉහළින් වදින ස්ථානය පිළිබඳවත් අවධානය යොමු කරන්නටයි කියලා කියනවා. දැන් මෙච්චර කල් කළේ නෑ. සිහියෙන් යුක්තව හුස්ම ඉහළට ගැනීමත් පහළට ගැනීමත් දකින්න කිව්වා. එහෙම හුස්ම ඉහළට පහළට ගන්නා ආකාරය නුවණින් දකිද්දී සිහිය හුස්ම පිළිබඳව යොමු කරලා ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. ඔබ දිගු හුස්මක් ගන්න වෙලාවට හිතන්නලු මේක දිගු හුස්මක් කියලා. දැන් මෙච්චර කාලයක් අපිට එහෙම දිගු හුස්මද කෙටි හුස්මද කියලා වැටහුනේ නැහැ. හුස්ම පිළිබඳ අවබෝධය අවධානය යොමු කරාම පින්වත්නි ඒ හුස්ම දිගුද කෙටිද කියලා වැටහෙන්නට පටන් ගන්නවා. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. කෙටියෙන් හුස්මක් ගනිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙටි හුස්මක් කියලා දැනගන්න. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. කෙටියෙන් හුස්මක් පිට කරද්දී කෙටි හුස්මක් කියලා හිතන්න කියනවා. ඔබ උදේට රාජකාරියට පිට වෙලා යද්දී පරක්කුවක් නැත්තා මාර්ග තදබදයකුත් නැත්තා බස් එක අල්ල ගන්න හදිසියකුත් නැත්තම් බොහොම ලස්සනට නිස්කලංක පාරේ යනවනේ. එතකොට ඔබට දීර්ඝ හුස්මක් වැටෙනවා කියන එක අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි එහෙම නිදහසේ යන ඔබේ පස්සෙන් බල්ලෙක් පන්නගෙන ආවොත් අන්න ඒ වෙලාවට ඔබ කෙටි හුස්මක් නෙගන්නේ හයියෙන් හුස්ම ගන්න. ඔය මොහොතවල් දෙක මතක තියාගෙන ඔබ භාවනා කරන වෙලාවල් වලටත් කෙටි හුස්ම දිගු හුස්ම වෙන් කර ගැනීමේ හැකියාවක් ඔබට තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න දීර්ඝ වශයෙන් හුස්ම ගනිද්දි දිගු හුස්මක් කෙටි විදිහට හුස්ම ගනිද්දි කෙටි හුස්මක් කියලා දකින්නලු. ඊළඟට හුස්ම පිට කරද්දි දීර්ඝ හුස්මක් පිට කළා. ඊළඟට මං හුස්ම පිට කරද්දි දීර්ඝ හුස්මක් පිට කළා කියන අවබෝධය ඔබ ළඟ තියෙන්න ඕනේ. තවදුරටත් මේ හුස්ම පිළිබඳව පින්වත්නි සිහිය පිහිටුවාගෙන යද්දී බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. මේ හුස්ම ඉහළට පහළට ගන්න ආස්වාස ප්‍රාස්වාසයේහි කයම ආවරණය වෙන විදිහට මුල මැද අග මනාකොට දැනගෙන සිහියෙන් හුස්ම ගන්න කියලා. කොහොමද මුල මැද අග මනාකොට දැනගෙන හුස්ම ගන්න? ඔබ හුස්ම රැල්ලක් ඉහළට අදිද්දී මේ හුස්ම රැල්ල නාසයෙන් ඇතුල් වුණා. ඔන්න මුල. දැන් ඔබේ ශ්වාසනාලයේ දිගේ පල්ලෙහාට යනවා මැද. ගිහිල්ලා පෙනහළු ටික පුරවද්දී ඒක අග. ඔන්න හුස්ම රැල්ලේ මුල මැද අග පැහැදිලිව දැක්කා. කලබලයෙන් එක දවසෙන් ආනාපාන සතිය වඩන්න බෑ කියලා තේරෙනව නේද? එකපාරට හුස්ම ඉහළට පහළට දැමීම ගැන හිතන්න ගියොත් මේ එක දෙයක්වත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා අර හුස්ම ගන්න විදිහ දැක්කා. හුස්ම කෙටිද දිගුද කියලා දැක්කා. එතනින් එහාට සබ්බකාය පටිසංවේදී මේ යන හුස්ම රැල්ලේ මුල මැද අග දකින්න. හුස්ම පිට කරද්දිත් පින්වත්නි ඔන්න දැන් පෙනහළු වලින් පිට කරන්නයි සූදානම. එතන මුල. ශ්වාසනාලයේ දිගේ ඉහළට එනවා ඒක මැද. නාස්පුඩු වලින් පිට කරනවා ඒක අග. දැන් හුස්ම රැල්ල උනත් ඔබට බොහෝම සංසුන්ව දැක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම්භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති. මේ ආස්වාස ප්‍රාස්වාස සංසිදුවමින් හුස්ම ගන්නට කියනවා. කලබලයක් නැතුව බොහෝම ලස්සනට මේ ශරීරයේ නිහඬව නිස්කලංකව තියෙන මොහොතක හුස්ම රැල්ලේ දිග බව කෙටි බව අවබෝධ කරගෙන
හුස්ම රැල්ලක මුල මැද අග පැහැදිලිව දකිමින් බොහෝම සංසුන් විදියට හුස්ම ගැනීමත් පිටකිරීමත් දකින්නටය කියලා කියනවා නුවණින්. එහෙම නුවණින් හුස්ම පිළිබඳව අවධානය යොමු කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමන භාවනාවක් විදිහටද? ආනාපාන සති භාවනාව. ඔන්න කායානුපස්සනාව යටතේ තියෙන පළවෙනිම භාවනාව. දැන් මේ ආනාපාන සති භාවනාව පින්වත්නි සෑම බෝධිසත්වවරයෙක්ම බුද්ධත්වයට පත්වන අවස්ථාවේ වඩන භාවනාව. ඔය ඇත්තෝ දඹරුක් සෙවණේදී බුදුරජාණන් වහන්සේ අර බෝධිසත්වයන් වහන්සේ කාලේ වඩපු භාවනාව ආනාපාන සතිය කියලා දැනගෙන හිටියා. හැබැයි හොඳට මතක තියාගන්න මේ ලෝකයේ සියලුම බුදුවරු බුද්ධත්වයට පත්වෙන මොහොතේ සිතේ එකඟකම ඇති කර ගැනීම පිණිස විදර්ශනාවට හිත නැඹුරු කරන්නට පෙර ආනාපාන සති භාවනාව තමයි වඩන්නේ. මොනතරම් සිහියක් ඇති කරනවද කියලා හිතන්නකෝ. ඒ නිසාම මේ ආනාපානසති භාවනාවට අපි නම් පාවිච්චි කරනවා තථාගත මූලක කම්මට්ඨානයක් කියලා. එහෙම නැත්නම් අවිජහිත කම්මට්ඨානයක් කියලා. සියලු බුදුවරු අතහරින්නේ නැති භාවනාවක් නිසා අපි කියන අවිජහිත කම්මට්ඨාන. බුදුරජාණන් වහන්සේලාම මුල් කොටගෙන තියෙන භාවනාවක් නිසා තථාගත මූලික භාවනා කියලා කියනවා. එනිසා මේ ආනාපානසති භාවනාව ප්‍රගුණ කරගෙන යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට පුද්ගලයාගේ සිහිය වර්ධනය වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ආනාපානසති භාවනාව වඩන ආකාරය පෙන්නලා දීලා අපිට හරි ලස්සන උදාහරණයක් පෙන්නනවා පින්වත්නි. කොහොමද පෙන්වන්නේ? සේයතාපි භික්ඛවේ දක්ඛෝ බමකාරෝවා බමකාරන්තේ සීවා දීගං වා අංජන්තෝ දීගං අංජාමීති පජානාති. රස්සං වා අංජන්තෝ රස්සං අංජාමීති පජානාති. ඒව මේව කෝ භික්ඛවේ භික්ඛු දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දක්ෂ වඩු කාර්මිකයෙක් එහෙම නැත්නම් දක්ෂ වඩු කාර්මිකයෙක්ගේ ගෝලයෙක් යතු කැටයක් අරගෙන පින්වත්නි යතු ගානවා. ඔයත් දැකලා ඇතිනේ යතු ගානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වඩුවා දක්ෂ නම් තමන් කරන වැඩේ සිහියෙන් කරනවා නම් එයාට පුළුවන් යතු කැටය ඇදගෙන යද්දි මේක දීර්ඝ යතු කෑමක්ද කෙටි යතු කෑමක්ද කියලා දකින්න. දක්ෂ වඩු කාර්මිකයා දීර්ඝ වශයෙන් යතු ගාද්දි දීර්ඝ යතු ගෑමක් කියලා දකිනවා නම් කෙටි යතු ගෑමකදී මේක කෙටි යතු ගෑමක් කියලා දකිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න සිහියෙන් කරන යතු ගෑමක්. ඒ වගේම මහණෙනි ඔබත් ඔබේ හුස්ම රැල්ල පිළිබඳව සිහිය පිහිටුවලා මේ විදියට සිහිපත් කරන්න ඕනේ. එතකොට මහණෙනි මේ කය පිළිබඳව තියෙන අවබෝධය වැඩි වෙනවා. හුස්ම සංහිඳීමකටපත් වෙනවා. මේ හුස්ම ඉහළට ගැනීම පහළට ගැනීම අතර තියෙන සම්බන්ධය පිළිබඳව ඔබට වැටහෙන්නට පටන් ගන්නවා. බෞද්ධ ඉගැන්වීම් තුල ආනාපානසතිය වැඩි හැකි ක්‍රම 4ක් පිළිබඳව පින්වත්නි සඳහන් වෙනවා. ඒ ක්‍රම 4න් පළවෙනි ක්‍රමය තමයි ගණනා කියන ක්‍රමය. මොකද්ද ගණනා කියලා කියන්නේ? ඇතුල් වීම පිටවීම ගණන් කරනවා. සමහර උපාසක ඇත්තෝ භාවනා කරද්දී හුස්ම උඩට ගද්දී 1යි කියනවා. හුස්ම පල්ලෙහාට දාද්දී 2යි කියනවා. නැවත ආශ්වාසයක් ගනිද්දී 1යි කියනවා. ප්‍රාශ්වාසයක් පිට කරද්දී 2යි කියලා කියනවා. මේක ගණනා කියන ක්‍රමය. දෙවනියට තියෙනවා ආශ්වාස ප්‍රාශ්වාස භාවනාව වඩන්න පුළුවන් ක්‍රමයක් පුසනා කියන ක්‍රමය. පුසනා කියන ක්‍රමේදී කරන්නේ හුස්ම වදින තැන සිහිය රඳවා ගන්නවා. ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන්නේ අපේ බෞද්ධයත්ව අතර මේ ක්‍රමය. දැන් ওই තායිලන්තේ වගේ රටවල් වල අර මම මුලින් කියපු ගණනා කියන ක්‍රමේ තියෙනවා. 1යි 2යි කියලා ඒගොල්ලෝ ගණන් කරනවා. පුසනා කියන ක්‍රමය තේරවාද සම්ප්‍රදාය තුළ අපේ රටේ අය ගොඩාක් හුස්ම වදින තැන ගැන තමයි සැලකිලිමත් වෙන්නේ. දැන් හුස්ම ඉහළට ගනිද්දි ගිහිල්ලා ඔබේ තල්ලේ නාස් පොල්ලේ ඉහළ ප්‍රදේශයක ස්පර්ශ වෙනවා. එතන නුවණින් දකිනවා. හුස්ම පිට කරද්දී හුස්ම ඇවිල්ලා මේ නාස් පුඩුයි උඩු තොලයි අතර මැද හරියක වදිනවා. ඔබ අවධානයෙන් සිත යොමු කරලා දකිනවා. ඒකට කියනවා පුසනා.
හුස්ම වදින තැන පිළිබඳව අවබෝධය යොමු කිරීම. තුන්වෙනි ක්‍රමය මේ ආනාපානසති භාවනාව වැඩිම පිළිබඳව සඳහන් වෙනවා ධර්මයේ තුල අනුබද්ධනා. අනුබද්ධනා කියලා කියන්නේ ඇතුල් වීමත් හුස්ම පිටවීමත් අතර කාලය තුල හැසිරෙන ආකාරය නුවණින් දකිනවා. එතකොට නාසය අගින් ඇතුල් වුණා, ඊට පස්සේ නාස් කුහරයේ දිගේ ඇතුළට ගියා, ශ්වාසනාලයේ දිගේ ඇවිල්ලා පෙනහළු තුලට ඇතුල් වුණා. ඔන්න නුවණින් දැක්කා හුස්ම ඇතුල් වෙන ආකාරය. හුස්ම පිටවන ආකාරයක් දකිනවා. දැන් පෙනහළු වලින් පිටත් වුණා, ශ්වාසනාලයේ දිගේ උඩට ආවා, නාස් කුහරයට ඇතුල් වුණා, නාස් පුඩුව ඔස්සේ පිටත් වුණා. ඔන්න හුස්ම ඉහළ පහළ වෙන ආකාරය පිළිබඳව නුවණින් දැකීමට කියන අනුබද්ධනා. ඊළඟට අවසාන ක්‍රමයේ හතරවෙනි එක ආනාපාන සතිය උගන්වනවා තපනා. තපනා කියලා කියන්නේ පින්වත්නි භාවනාව කරගෙන යනකොට සිත එකඟ වීමේ ස්වභාවය හඳුනා ගන්නවා. මේ ලෝකයේ තුල භාවනා කරන පුද්ගලයෙක්ට තමන්ගේ සිතේ ඇතිවන වෙනස පැහැදිලිව අඳුරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. බාහිර පුද්ගලයෙක්ගේ සහායකින් තොරව තමන්ගේ හිතේ ඇතිවන සංහිඳීම දැනගන්නට ඒ භාවනානුයෝගියාට හැකියාවක් තියෙන්න ඕනේ. මුලින් මගේ ජීවිතයේ හුස්ම ගැන අවබෝධයක් තිබෙන්නේ නැහැ. හැබැයි මට දැන් හුස්ම ඉහළට ගැනීම පහළට ගැනීම හොඳට අවබෝධ වුණා. හුස්ම වල දීර්ඝ ස්වභාවය සහ කෙටි ස්වභාවය අවබෝධ වෙන්න පටන් ගත්තා. ඊළඟට හුස්මේ මුල මැද අග පැහැදිලි වෙන්න පටන් ගත්තා. හුස්ම සංහිඳීම පිළිබඳව මට අවබෝධ වෙන්න පටන් ගත්තා. ඔන්න මේ විදිහට තමන්ගේ භාවනාව කරගෙන යනකොට හිත එකඟ වීම අවබෝධ කර ගැනීම තපනා කියලා කියනවා. මොනවද ක්‍රම හතර? ගණනා, පුසනා, අනුබද්ධනා සහ තපනා කියන ක්‍රම හතර. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට නුවණින් හැමතිස්සෙම දකින්නලු තමන්ගේ ශරීරයේ එහෙම නැත්නම් තමන්ගේ කයේ ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවය අනිත්‍ය ස්වභාවය දකින්නලු. හුස්මක් ආවා ඉහළට, ඒ හුස්ම ශරීරයේ තුල කාලයක් තිබ්බා, හුස්ම පිට වෙලා ගියා. මොකද්ද මේකෙන් කියන්නේ? අර උපාද තිති භංග කියන ස්වરૂපෙන්නේ. දවසක ඇති වුණා, කාලයක් පැවතුණා, ඊට පස්සේ නැති වෙලා ගියා. සෑම සංස්කාරයක්ම එහෙමයිනේ. සියලු සංස්කාරයන් නැසෙන සුළුයි නම් හුස්ම විතරක් නොනැසී තියෙයිද? දැන් ඔය ආදරය කරන කාලේ කෙල්ලෝ කොල්ලෝ කියනවා මගේ පණ ඔයා හුස්ම ඔයා කියලා. ඕවත් ස්ථිර නැහැනේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා හුස්ම හැමදාටම තියෙනවා කියලා. ඒ හුස්මත් කවදා හරි දවසක පිට වෙනවා. මේ ලෝකෙ පින්වත්නි සියලු සංස්කාරයන් අනිත්‍යයි. ඒ අනිත්‍යයි කියපු බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා. බොහොම ලස්සනට දේශනා කරනවා මේ හුස්ම රැල්ලේ දකින්න අනිත්‍ය ස්වභාවය. ඉපදුනා, යම්කිසි දවසක ඉපදුනා, නැති වෙලත් යනවා. සමුදය සහ වය දකින්න කියලා කියනවා පැහැදිලිව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් තුල, තමන්ගේ ශරීරය තුල මේ හුස්ම රැල්ල ඇසුරෙන් අනිත්‍ය දකිනවා නම් අනිත් මිනිස්සු තුලත් වෙන්නේ මේ ටිකමයි කියලා දකින්න. අජ්ජත් බහිද්ධා. බහිද්ධා කියලා කිව්වේ අනුන් බාහිර පුද්ගලයෝ. ඒගොල්ලන්ටත් හුස්ම ඇතුල් වෙනවා, ඒගොල්ලන්ගේත් කාලයක් පවතිනවා. ඒ පැවතිච්ච හුස්ම ඒගොල්ලන්ගෙනොත් පිට වෙලා යනවා. අපි දන්නේ නැහැ මේ ගන්න හුස්ම රැල්ල පිට කරගන්න කොයි වෙලේ ලැබෙයිද කියලා. හැබැයි ඕක ඇතුලේ හිර කරගෙන මැරෙන්නේ නැහැ. කොයි වෙලේ හරි අපි අවසන් හුස්ම පිට කරනවා කියලා කියන්නේ ඒකනේ. ඒ නිසා මේ ගන්නා හෙළන හුස්ම රැල්ලක් පාසා අපේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය දකින්න මෙනෙහි කරන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් තමා තුලත් තියෙන සිහිය රැල්ල පිළිබඳ නුවණින් දැක්කනම්, අනුන් තුලත් තියෙන සිහිය රැල්ල පිළිබඳව නුවණින් දැක්කනම් ඒ හුස්ම රැල්ල තමා අනුන් දෙපැත්තටම එකයි. මේ ලෝකේ පහළ වෙච්ච සියලුම දෙනාට පොදුයි කියලා හිතාගෙන ජීවත් වෙන්න. ඔය විදිහට දිගින් දිගටම මිනිස්සුන්ට කියනවා සිහිය පිළිබඳව, තමන්ගේ හුස්ම රැල්ල පිළිබඳව
නුවණින් කල්පනා කරලා බලලා කටයුතු කරද්දී සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ සමුදය කියලා කිව්වේ ඇතිවීම. හුස්ම රැල්ලේ ඇතිවීමත් නුවණින් දකින්න. වය කියලා කිව්වේ හුස්ම රැල්ලේ නැතිවීමත් නුවණින් දකින්න. ඇතිවීම නැතිවීම නුවණින් දැකලා මේ හුස්ම රැල්ල කයට ඇතුල් කරගත්ත මම කයනුත් පිට කරගන්නවා. අනිත්‍ය ස්වභාවයට හුස්ම රැල්ලත් පත් වෙනවා. මේ කයේ තියෙන කිසිම දෙයක් ස්ථිරසාර නෑ කියන එක නුවණින් දකින්න කිව්වා. එතකොට එහෙම වුණාම ඔබට පහළ වෙනවා නුවණක් මෙතන ශරීරයක් පමණක් ඇත සත්වයක් නැත. මමය මාගේ කියලා අල්ලගන්න දෙයක් නෑ. ඔය හුස්ම ටික අපේ ශරීරයෙන් එළියට ගියොත් සදාකාලිකවම අපි මරණයට පත් වෙනවා. ශරීරයක් ඇත. අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. මෙතන ශරීරයක් තිබ්බට ඒ ශරීරය තුල සත්වයක් නෑ. මමය මාගේ කියලා අල්ලගන්න දෙයක් නෑ. අන්න ඒ ගැඹුරු සිහිය ආපුහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඔබට නුවණ වැඩිම පිණිස සිහිය වැඩිම පිණිස ඒ කල්පනාව උපකාර වෙනවා. අර විදියට සිහිය ගැන හිතලා සිහියේ ඇතිවීම නැතිවීම කල්පනා කරාම හුස්ම රැල්ල පිළිබඳව සිහිය යොමු කරලා හුස්ම රැල්ලේ ඇතිවීම නැතිවීම පිළිබඳව කල්පනා කරාම ඔබට නුවණ පහළ වෙනවා. සිහිය පහළ වෙනවා. නුවණයි සිහියයි පහළ වුණාට පස්සේ ඔයත්තන්ට නචකින්චි ලෝකේ උපාදීයති කිසිවක් තණ්හාවෙන් අල්ලගන්න හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. අන්න එහෙමයි භික්ෂූනී මහණෙනි කය පිළිබඳව සිහිනුවණින් දකින්නේ කියලා. මේ කායානුපස්සනාව යටතේ ආනාපාන සති භාවනාව උගන්වන බුදුරජාණන් වහන්සේ හුස්ම ඉහළට ගැනීමත් පහළට හෙලීමත් ඔස්සේ ඔයත්තන්ට පෙන්නනවා ශරීරයේ ස්වභාවය සකස් වෙච්ච ආකාරය. මේ හුස්ම ඉහළට පහළට ගැනීමේදී සිහිය පිහිටුවාගෙන හුස්ම පිළිබඳ අවබෝධයෙන් බැලීමෙන් අවසානයේ සෝතාපට්ටි ආදී මාර්ගඵල නුවණින් පසක් කර හැකි භාවයත් මේ උතුම් සතිපට්ඨානයෙන් පෙන්නලා දෙනවා. පින්වතුනි ආස්වාස ප්‍රාස්වාසයේ විපරිණාමය එහෙම නැත්නම් වෙනස් වීම ආස්වාස පාස්වාසයේ විපරිණාමය නිසා සෝවාන් මාර්ගඵලය දක්වා නුවණ මෙහෙවිය හැකි බව මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පළවෙනි කොටසින් ඒ කියන්නේ කායානුපස්සනාව සතර සතිපට්ඨානයේ පළවෙනිම භාවනා ක්‍රමය. මේ කායානුපස්සනාවේ ආකාර කීපයකින් පළවෙනි එක ආනාපාන සතිය. අන්නේ ආනාපාන සතිය ඔස්සේ අපිට පෙන්නලා දුන්නා. ඒ නිසා ඔබ හැමදාම ඉහළට ගන්න හුස්ම පහළට හෙළන හුස්ම පිළිබඳ අවධානය යොමු කරලා ඔබේ සිත පැහැදිලි කරගෙන සිහිය පිහිටුවාගෙන හුස්ම රැල්ල පිළිබඳ අවබෝධය ඇති කරගෙන මේ සංසාර ගමන කෙලවර කොට උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සතිපට්ඨාන මාර්ගයට මේ වෙසක් මාසය තුල අවතීර්ණ වේවා කියන උදාර බලාපොරොත්තුවෙන් ඔබේ ජීවිතයට මේ ධර්මයේ ලං කරගන්න ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් සියලුම කුසලානිසංස බලය ඔබේ මෙලොව පරලොව සැනසෙල්ල පිණිස හේතු වේවා. අවසන උතුම් නිවන් සම්පත් පිණිසම මේ පින හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. පින්වත්නි අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු කරනවා කැලණිය සිංහාර මුල්ල ලියෝපාරේ අංක 535 දරණ නිවසේ පදිංචි පින්වත් WS සද්දාතිස්ස මැතිතුමන් රේණුකා ඕපාත මැතිනිය WS හේමමාලී මැතිනිය ප්‍රධාන පවුලේ පිරිස බලාපොරොත්තු හැටියට සඳහන් කරනවා මීට වසරකට පමණ ඉහත මිය පරලොව ගිය WS ඉන්ද්‍රපාල මහත්මයා WS එඩ්වින් පියාණන් සෝමාවතී සිරිවර්ධන මෑණියන් ගාමිණී සූරසිංහ මහත්මයාණන් ඕකේ ධර්මදාස පියාණන් හේමලතා ඕපාත මෑණියන් HD අමරාවතී මෑණියන්
චන්ද්‍රසේන සේනාධීර මහත්මයා ඇතුළු වර්ග පරම්පරාගතව මිය පරලෝකීය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීම. බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපතිව වැඩවිසූ අතිගෞරවාර්හ අපේ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අපවත් වී වදාළ සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට රට වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පවුල නමින් මිය පරලෝකීය සියලු දෙනාටත් බණ ඇසූ ඔබ නමින් මිය පරලෝකීය සියලු දෙනාටත් මේ පින ඇසේවා, මේ පින දැනේවා, මේ පින දැක සතුටු වේවා, අනුමෝදන්ව සතුටු වේවා. දුකක සිටීනම් දුකින් අත මිදේවා, සැපතක සිටීනම් ඒසප වඩාත් වර්ධනය කර ගනීවා. නුදුරු භවයකදීම අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා. මේ ඇත්තෝ සියලු දෙනාම සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනුත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. අවසාන වශයෙන් කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් අද මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වය සම්පූර්ණ කරපු පින්වත් WS සද්ධාතිස්ස මැතිදුන්ට, රේණුකා ඕපාත මැතිනිය, WS හේමමාලී මැතිනිය ප්‍රධාන පවුල්වල සියලු දෙනාටත් ඔවුන් බලාපොරොත්තු වෙන පරිදි කොරෝනා ව්‍යසනයෙන් විපතටපත් සියලු ජනතාවටත්, දේශකයාණන් වහන්සේටත්, මේ බණ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී පින්වත් සෑම සියලු දෙනාටත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති පේ බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත්, බණ ඇසූ සමටත් මේ පින හේතු වේවා. ඔයත සෑම සියලු දෙනා මෙපින් බලෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා. කායික වේදනා, මානසික පීඩා දුරු වෙත්වා. කරන කියන රැකී ආරක්ෂා, වෙලහෙළ දාම් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දින දින සාර්ථක වේවා. මෙලොව ජීවිතය යහපත් වේවා, පරලොවත් සුගතිගාමී වෙත්වා. අවසන උතුම් නිවන් සැප පිණිසම මෙපින හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.